නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අද දවසෙත් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් දහම් මැස ඇතිවීමට බාධාව, නොවනස ඇතිවීමට බාධාව හිත ඇතුලේ පවතින නීවරණ ධර්ම කියලා අපි ගියවර වැඩසටහන් වලදී ඉගෙන ගත්තා. ඉතින් ඔබට අදහස් පහළ වෙනවා වෙන්න පුළුවන් නීවරණ ධර්ම දුරු කරන විදිය නැත්නම් නීවරණ වලට වැටබඳින්නේ කොහොමද කියලා ඔබේ හිතේ උත්සාහය ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි පින්වත් ස්වාමීන් වහන්සේ විමසලා දැනගන්න අදත් අපට අවස්ථාව දෙනවා. පළමුවෙන් අපි ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු. අපට අනුකම්පාවෙන්ම සදහම් පිළිසඳර පිණිස වැඩම අවදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සදහත් දායකත්වයක් අපි සිහිපත් කරගන්නම්. ඕකන්දර පාර පන්නිපිටියේ පදිංචි පින්වත් එච්.ඒ.ඩබ්ලිව් පෙරේරා මහත්මයා, සී.පී. පැලකැටිය මහත්මිය, දිලිනි පෙරේරා දියණිය සහ කුමුදිත පෙරේරා පුතුණුවන් විසින් සදහති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනා සිහිපත් කරගෙන ඒකරාශි කරගන්නවා. පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව අපි සූදානම් දහම් කැඩපත උදෙසා සදහම් පිළිසඳර පවත්වන්න. අපි ආදර ගෞරවයෙන් මහා සංඝරත්නය වන්දනා කොටගෙන නැවත ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි ලස්සන දහම් පරයයක් කතා කර කර හිටියේ. එහෙමයි. අවිජ්ජා සූත්‍රය මුල් කරගෙන. එහෙයි. ඒතර බලන්න මේ ධර්මයේ හොඳට හදාරද්දී අපිට පැටලෙන දෙයක් ඇත්තෙම නැහැ ඇත්තටම නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්මය අපි ඇහුවත් හරියට මේ නිර්වුල්ව තීරුම් ගත්තේ නැති වුණාට පස්සේ තමයි අපි විවිධ ප්‍රශ්නවල පැටලි ඉන්නේ අපි. ස්වාමීනි මොන තරම් නිර්වුල්ව දහම් මගට පමුණවනවද මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මෙන්නේ? ධර්මයෙන්. එහෙමයි ස්වාමීනි. පටලව ගන්නත් කොච්චර ලස්සනද නේද? එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න බුදු කෙනෙක්ම දකින්නවා මේ අපි සසරේ හිටපු නොහිටපු දේවල් ගැන, මේ ලෝකේ හටගත්තු විනාශ වෙන හැටි ඔය හිත හිතා ඉඳලා වැඩක් නැහැ. එහෙමයි. සත්‍යයක් ඉන්නවද නැද්ද ඔය හිත හිතා ඉඳලා වැඩක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒතර හිතනවා නම් හිතන්න කියන්නේ කොහොමද? හැමතිස්සෙම මේ හේතුඵල දහම් පිළිබඳව. එහෙමයි. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව. එහෙමයි. ඒතර මේ දැන් මේ අවිජ්ජා සූත්‍රය ලස්සන කරුණක් ඉස්මතු කළා. අපි සිහි කරන කෙනෙකුට සිහි කරන්න. එහෙමයි. කොහොමද මේ හිත ඇතුලේ අවිද්‍යාව මේ කොහොමද ආවේ කියලා හිත හිතා ඉඳලා වැඩක් නැහැ. එහෙමයි. අවිද්‍යාව තියෙන්නේ හේතුවක් නිසා. හේතුව නැති කළොත් අවිද්‍යාව නැති වෙලා යනවා. එහෙමයි. ඒතර මේ අවිද්‍යාවට හේතුව කුමක්ද? බුදුරජාණන් දේශනා කළේ ආහාර සහිතයි කිව්ව පංච නීවරණ. ඒතර එහෙනම් මේ පංච නීවරණයි මේ අවිද්‍යාවට හේතුව වෙලා තියෙන්නේ. ඒ නිසා නේද මේ තෘෂ්ණාව ඒ පවතින්නේ. ඒ තෘෂ්ණාවෙන් නේද සසර සත්‍යය මේ සසරට ගැට ගහලා තියෙන්නේ, බැඳලා තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම්, එහෙමයි. අන්න ඒක නිරන්තරයෙන් මානසිකාර්ය කර කර ඉන්න පුළුවන් නම්, එහෙනම් එයා බලනවා එහෙනම් තෘෂ්ණාව එහෙනම් නැති වෙනවා, අවිද්‍යාව නැති වෙද්දී. ඒතර අවිද්‍යාව නැති වෙනවා, එහෙනම් අවිද්‍යාව හටගන්න හේතුව නැති වෙද්දී. කුමක්ද? පංච නීවරණ. ඒතර අපි දා බොහොම ලස්සනට දේශනාවකින් පැහැදිලි කරා අබේ සූත්‍රයෙන්. බලන්න මේ අබේ කුමාරයාට එතකොට ඒ කාලේ තිබිච්ච මතයක් තමයි අහන්න ලැබුණේ පූර්ණ කස්සප කියපු. මොකද්ද? එහෙමයි. නොදැනීමයි නොදැකීමට හේතුව. අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ එහෙමයි. පාලි වචන තියෙනවා අඥානාය අදස්සනාය. එහෙමයි. ඒතර මේ චතුරාර්ය සත්‍ය අවබෝධයම කියනම ඥානයක් කියලා පාවිච්චි කරනවා. ධම්සප්පවතුන් සූත්‍ර දේශනා කරනෝනේ ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා. එහෙමයි. ඥානං උදපාදි කියලා වචනයක් පාවිච්චි කරනවා. එහෙමයි. ඒතකොට බලන්න ඒතකොට මෙතන අපි දැන් මෙතන පාලි වචන තියෙනවා අඥානාය. ඒතර සිංහලට ගන්නකොට අපි ඒකට කියනවා නොදැනීම. කුමක් නොදැනීමද?
එතකොට මේ කුසල් අකුසල් පිළිබඳ නොදැනීම, යහපත අයහපත පිළිබඳ නොදැනීම, සත්පුරුෂයා අසත්පුරුෂයා තේරුම් ගන්න බැරිකම, ඒකත් නොදැනීම. අඥානකමක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ ඔක්කොටම හේතුව කොහොමද? නීවරණ. නීවරණ. එහෙමයි. ඒතර බලන්න මේ කාමච්ඡන්දේ තියෙන තාක් කල පුද්ගලයෙක් උනම් මනින්නේ අපේ හිතේ කාමේ දැන් කාමයට ඡන්දයක් තියෙනවා නම් පුද්ගලයෙක් එක්ක අපි එකතු වෙනකොටත් සමහරලාට කටහඬත් එක්ක එහෙමයි රූපෙත් එක්ක සමහරලාට එයාගේ කියන ලස්සන කතා බහත් එක්ක එහෙමයි. ඒතර ඒකේ ඥානවන්ත කරවනවද කියලා එකක් නැහැ. ඒ කාමච්ඡන්දෙන් තීරණය කරන්නේ නැහැ. එහෙමයි. ලාමක දෙයක් ලාමක දෙයක් තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ඒතර ඒක තමයි මේ කාමච්ඡන්දේ තියෙන මේ භයානකම පුද්ගලෙ තීරණය කරන්නේ. ඒතර මේ පුද්ගලයා කියන දේ වුණත් එතකොට ගන්නකොට ඒකත් කාමච්ඡන්දේ මුල්ලා තීරණය කරන්න පුළුවන් එතකොට. එහෙමයි. ස්වාමීනි දැන් හරි අවාසනාවක් මේ කාමයට තියෙන දැඩි කැමැත්ත තරහ කම්මැලිකම තීන මිද්දේ ආදි වශයෙන් මේ වගේ හිත පැවතීම නිසා නුවණ කියන මණිකක් වගේ ප්‍රඥාව කියන දේ අපිට මගහැරෙන එක මගහැරලා යනවනේ. එහෙමයි සර්. සත්පුරුෂයා මගහැරෙනවා. එහෙමයි. සත් ධර්මයේ මගහැරෙනවා. එහෙමයි සර්. එතකොට මේ සත් ධර්මයේ නුවණින්වසීම මගහැරලා යනවා. එහෙමයි. මොකද අඥානකමත් එක්ක. ඒතර අඥානකමට හේතුනේ කොහොමද? පංච කාමච්ඡන්දේ. එහෙමයි. ඒතර දැන් කාමච්ඡන්දේ බහුල කෙනා තීරණ ගන්නේ කාමච්ඡන්දේ. එහෙමයි ස්වාමීනි. ව්‍යාපාදේ බහුල කෙනා තීරණ ගන්නේ ව්‍යාපාදේ. ඉතින් උද්දච්ච කුච්ච විචිකිච්ඡ කියන බහුල කෙනා තීරණ ගන්න ඒවට නීවරණ වලට අදාළව තීරණ ගන්න එතකොට. එහෙමයි. කෙනා තෝරන්නේ ධර්මයේ තෝරන්නේ විනය තෝරන්නේ මග තෝරන්නේ ඔක්කොම නීවරණ වලට අනුව තෝරන්නේ එතකොට. එහෙමයි ස්වාමීනි. පුදුම හානියක් ඒකනේ. පුදුම හානියක් ඒක. ඊළඟ විස්තර කළා පංචම් බහම් භික්කවිස් නීවරණී සාහාරේ වදාමිනෝ අනාහාරේ. පංච නීවරණත් පින්වත් මහන් හේතු සහිතයි කියන. එහෙමයි. බලන්න හරි ලස්සනයිනේ. ස්වාමීනි මේ අනේ අවසරයි කරුණක් විමස ගන්න හිතෙන මේ හේතුඵල ධම දැන් හරිය අසිරිමත් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් නීවරණ වලට හේතුව තියෙන නිසා ඒ හේතුව හොයාගෙන ගිහිල්ලා හේතු නැති කරගන්න මේ කැමැත්ත තියෙන්නේ. එහෙමයි ස්වාමී. දැන් බලන්න මේ කාලේ සමහර ශ්‍රාවකයෝ හිටිය අවිද්‍යාව කියපු ගමන් මේ අවිද්‍යාව නැමැති මානසික තියෙන ස්වභාවය තේරුම් ගන්න දක්ෂ වුණා. එහෙමයි. එච්චර මේ ප්‍රඥාවන්ත කට්ටිය සිහිත පිට කට්ටිය හිටියේ. එහෙමයි. ඒතර මේ අවිද්‍යාව නම් වූ ස්වභාවය හඳුනා ගන්න බැරි අයටයි බුදුරජාණන් වහන්සේලාට අවිද්‍යාවට හේතුවක් තියෙනවා පින්වත් මහන්නේ පුළුවන් නම් ඒ ආහාරය අල්ල ගන්න. එහෙමයි ස්වාමී. ඒක නැති කරගන්න කියලා දේශනා කරනවා. ඒතර ඒක අල්ල ගන්න පුළුවන් දක්ෂ කට්ටිය කාලේ හිටියා. එහෙමයි. දැන් ඒකත් අල්ලගන්න බැරි කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? තව ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට උඩ විවර කරනවා. ඒ කොහෙන් හරි හේතුවක් අල්ලගෙන. එහෙමයි. අන්තර මේකේ හේතු නතර වෙන තැන බලන්නකො හරි පුදුම ආශ්චර්යයි මේ දේශනාව. එහෙමයි ස්වාමීනි. මොකද්ද මේ කියන්නේ? පංච නීවරණ වලට පින්වත් මහාන හේතුවක් තියෙනවා කියනවා. හේතු නැතුව නෙමෙයි කියන කොහොමද? තීනින් පහම් භික්කවේ දුච්චරිතාන. ත්‍රිවිධ දුස්චරිතේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කාය දුස්චරිතේ ඉන්නකොට සතුන් මරද්දී, හොරකම් කරද්දී, වැරදි කාම සේවනයේ හැසිරෙද්දී කාමච්ඡන්දේ පෝෂණය වෙනවා. එහෙමයි. ව්‍යාපාද පෝෂණය වෙනවා. එහෙමයි. තීන මිද්දේ පෝෂණය වෙනවා. උද්දච්ච කුච්ච පෝෂණය වෙනවා. විචිකිච්ඡා පෝෂණය වෙනවා. එහෙමයි. පුදුම දෙයක් නේ. එහෙයි ස්වාමීනි. ඒතර කකම් සතුන් මෙරා බරත් කරන කෙනෙක්ගේ මානසිකත්වය නිර්මාණය වෙන්නේ මොකද්ද? පංච නීවරණ පහට මේ පෝෂණය සපයනවා. එහෙමයි. හොරකම් කරද්දි මොකද වෙන්නේ? පංච නීවරණ පහ පෝෂණය වෙනවා. එහෙමයි. වැරදි කාම සේවනයේ හැසිරෙද්දි මොකද වෙන්නේ? පංච නීවරණ පෝෂණය වෙනවා. එහෙමයි. බොරු කියද්දි පංච නීවරණ පෝෂණය වෙනවා. එහෙමයි. කේලම් කියද්දි පංච නීවරණ පෝෂණය වෙනවා. හිස් වචන කියද්දි පංච නීවරණ පෝෂණය වෙනවා. එහෙමයි. පරුස වචන කියද්දි පංච නීවරණ පෝෂණය වෙනවා. දැන් එහෙනම් පංච නීවරණ පෝෂණය වෙන දුස්සීල බව නැති කරගන්නයි බුදුරු ධර්මයේ දේශනා කරන්නේ. දැන් සමහර කට්ටිය කියනවා සිල්ලක් බවක් ඕනේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. මම මේ ධර්මයේ සිහි කළන් ඇති ධර්මයේ සිහි කර මාර්ගඵලවලට පස්සේ සිල් රකීවි කියනවා. එහෙමයි. ඒතර මොන බොරුවක්ද නේ? මේ මොනතරම් නොදෙනී යාමක්ද ස්වාමී. දැන් මෙතනම දේශනා කරන්න ඕනේ මේ පංච දුස්තරිතේ ඉන්නකොට නීවරණ පෝෂණය වෙනවා කියන්නේ. එහෙමයි. ඒතර මේ නීවරණ වලින් පෝෂණය වෙන්නේ අවිද්‍යාවනේ. එහෙයි. අවිද්‍යාවෙන් දුක නම් මුවාරි සත්‍ය වැටහිම නැතිලා යනවානේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්ම ධාතුවට පහර ගැනීමක් නේද මේ තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. ඒ ධර්ම ධාතුවට පහර ගැනීමක් තියෙන තැනකට. තනිකර වර්ධව වටහා ගැනීමක් තියෙන්නේ. එහෙයි. දැන් සමහරවිට බැලුව බැලමට ඒක කට්ටිය කියන එකත් හරි තමයි කියලා හිතන කට්ටිය ඉන්නවා.
ධර්මයේ ගැන හොඳ අවධානයෙන් තේරුම් ගත්ත කෙනා ඒතර තේරෙනවා. එහෙනම් මේ කයයි වචනයයි සංවර කරගත්ත කියලා කියන්නේ නීවරණ දුබල වෙනවා. එහෙමයි. නීවරණ දුබල වෙනවා කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යාව පෝෂණය වෙන හේතුව නැතිලා යනවා. ඒතර අවිද්‍යාව පෝෂණය වෙන හේතුව නැති වෙනවා කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයයි එයාගේ ජීවිතේ උපදින්නේ. එහෙමයි ස්වාමීනි. කොච්චර ලස්සන පරියායද නේ. එහෙමයි. දැන් මේවට නීවරණ පිළිබඳව ඉස්සරහට විස්තර කරනවා බලාපොරොත්තු වෙනවා දේශනා තියෙන හරියට ලස්සන. එහෙමයි. මොකද ඒක දැනගන්න ඕන නීවරණ පිළිබඳව. එහෙමයි. ඊළඟ ත්‍රිවිධ දුෂ්චරිතය පිළිබඳව විස්තර කරපු දේශනා තියෙනවා. එහෙයි. ඒතර ත්‍රිවිධ දුෂ්චරිතය පිළිබඳව විස්තර ඇතුව දැනගන්න ඕන. එහෙමයි. ඊළඟට විස්තර කරනවා කුමද්ද මනෝ දුෂ්චරිතය. ඉතින් මේ කාය වචී දුෂ්චරිතය දෙක හඳුනගත්තත් තේරුම් ගන්න මහන්සි ගත්තත් මනෝ දුෂ්චරිතය තමන්ගේ මනසින් අල්ලනවා කියන එක ටිකක් දුෂ්කරයි. එහෙමයි. ඒතර මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන දේවල් තමන්ගේ ජීවිතෙන් තමන් තේරුම් ගන්න හැමතිස්සෙම දක්ෂ වෙන්න ඕන. එහෙමයි. මේ සතුන් මැරීම කියන කාරණේ තමන්ගේ ජීවිතෙන් තේරුම් ගන්න තමන් දක්ෂ වෙලා තමයි අතාරින්න ඕන. එහෙමයි. සොරකමින් දැන් එහෙම අතාරිද්දී මෙන්න මෙහෙම තේරුම් ගන්න පුළුවන් නම් ඒ අත්හැරීම වඩා වටිනවා. මොකද්ද? සතුන් මරද්දී කාමච්ඡන්දේ පෝෂණය වෙනවා කියලා තමන්ගේ හිත ඇතුලේ තේරුම් අරගෙන අත්හරින්න පුළුවන් නම් හරි වටිනවනේ. එහෙමයි ස්වාමීනි. හොරකම් කරද්දී හොර සිතිවිලිත් එක තියෙන මොනවද? කාමච්ඡන්දනේ. එහෙමයි. හොර සිතිවිලිත් එක සමහරට දැන් සමහරලාට හොරකම් කරන්න හිතන කාමයට තියෙන ආසාව නිසා. එහෙමයි. සමහරලාට හොරකම් කරන තරහිනොත්. එහෙමයි. තරහින් හොරකම් කරනවනේ. එහෙයි. සමහරලාට හොරකම් කරන උද්දච්ච නිසා. ඒතකොට විචිකිච්ඡා මේ ඔක්කොම බලපානවා. එහෙමයි. ඊළඟට සත්තු මරණෝ මේ තරහෙන්. සත්තු මරණෝ කාමයට තියෙන ආසාවයි. එහෙමයි. නැත්ද එහෙම ලෝකේ? එහෙමයි ස්වාමීනි. සමහර කාම වස්තුවට ආසාව වැඩි වුණාට පස්සේ සත්තු මරනෝනේ. මිනිස්සු මරනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ බලන්න ඊළඟට බොරු කියන්නේ මේ කාමයට තියෙන ආසාව පෝෂණය කරවන්න. හරි පුදුමයි නෙන්නේ. එහෙමයි. කේලම් කියන සමහර කාමයට තියෙන ආසාව දේශේ නිසාත් කේලම් කියනවා දේශේ නිසා බොරුත් කියනවා. එහෙමයි. ඒතර මේ නීවරණත් එක්කම පෝෂණය වී සිදුවෙන ක්‍රියාදාමයක් මේ තියෙන්නේ. අහෝ මේ ආධ්‍යාත්මී හටගත්තු දුර්වලතාවයකින් අපි වනසන හැටි බලන්නනේ. එහෙමයි. අපේ හිතම අපේ මුළු ජීවිතේම අපායක් කරනවා. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ තේරුම් ගත්තට පස්සේ සිහිය දිනු කරගත්තට පස්සේ ශ්‍රද්ධාව ඇති කරගත්තට පස්සේ යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තට පස්සේ දුකසේ හරි මේ ජීවිතේ ওই ධනය උපදව ගත්තොත් එහෙමයි. කල්ප ගාන සසර පුරාවට දුගතියට නම් ගෙනියන්නේ නැහැ හො. එහෙමයි. ඒ නීවරණ දුරු වෙන අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙන ආරි සත්‍ය අවබෝධ වෙනවා. ආරි සත්‍ය අවබෝධ වෙන තිරුවන් සරණේ මනාකොට පිහිටනවා. එහෙමයි. තිරුවන් සරණේ මනාකොට පිහිටන්න සතර පායේ මනාකොට නිදහස් වෙනවා. එන මනාකොට සුගති රැකවරණය ලබන්න නම් ඔහු ධර්මයේ හිමිකරුවෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙමයි. ධර්මයේ කිව්ව කොහොමද? නීවරණ පහ තමන්ගේ හිත තුළ කැරකෙනවා තමන් තේරුම් ගන්නවා. එහෙමයි. ත්‍රිවිධ දුෂ්චරිතය තුළින් තමන්ගේ හිත තුළ නීවරණ පෝෂණය වෙනවා තමන් තේරුම් ගන්නවා. එහෙමයි. දැන් බලන්න මනෝ දුෂ්චරිතය කියන කාරණේ මනෝ දුෂ්චරිතය කිව්වද? අනුන්ගේ දේවල් තමන් සතු කරගන්න හිත ඇතුලේ ප්ලෑන් නැදෙනවා. එහෙමයි. නැද්ද බලන්න සමහරවල්? එහෙමයි ස්වාමීනි. අන්නේ ඒ සිතුවිලි 10ට තමයි කියන්නේ අභිජ්ජාව කියලා. ත්‍රිවිධ දුෂ්චරිතයෙන් මේ මනෝ දුෂ්චරිතයෙන් පළවෙනි එක. එහෙමයි. ඊළඟ මනෝ දුෂ්චරිතය තමයි අනිත් සත්වය වනසන්න විනාශ කරන්න හිත ඇතුලේ ප්ලෑන් නැදෙනවා. සිතුවිලි පහළ වෙනවා. එහෙමයි. ඒකට කියනවා ව්‍යාපාදේ. එහෙමයි. ඊළඟට තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියුවේ කොහමද? දන් දීම විපාක තියෙනකොට පිළිගන්නේ. එහෙමයි. මිත්‍යා දෘෂ්ටි. සේවා කටයුතු වල විපාක තියෙනවා කියලා හිතේ පිළිගැනීමක් නැහැ. මිත්‍යා දෘෂ්ටි. එහෙමයි. ඒ මිත්‍යා දෘෂ්ටියත් එක්ක මොකද වෙන්නේ? නීවරණ පෝෂණය වෙනවා. ධර්මයේ පිළිබඳ විශ්වාසයක් ඇති. හේතුඵල ධර්ම පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ. එහෙමයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ. එහෙමයි. විශ්වාසය අඩුයි. ඒතර බලන්න මේ මිත්‍යා දෘෂ්ටියත් එක්කම මේ ගම්බීර දහමකට හිත පහදින්නේ. එහෙමයි. ගම්බීර දහමකට හිත පහදින්නේ. එහෙමයි. ඒතර මේ සසර දුකින් ඈතර වීමක් ගැන කතා කරන දහමක් පිළිබඳ හිත පහදින්නේ. එහෙමයි. මිත්‍යා දෘෂ්ටියත් එක්ක. එහෙමයි. හරි පුදුමයි. ඒ ස්වාමීනි.
ඒතර මේ සසර දුකින් ඈතර කරවන ධමයක් කියලා දෙද්දි හිත පොඩ්ඩක් හරි පහදිනව නම් විශ්වාසයක් ඇති වෙනව නම් කොච්චර ලාභයක්ද සම්පතක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර මේ සම්පත, මේ ධනය හිත තුළ මේ ජීවිතේ උපදවගෙන භෞතික උපදින ධනය අපි දාලා යනවා. මානසික උපදින ධනය අපි අරගෙන යනවා. එහෙමයි. සද්ධාව ඉපැද්දුවොත් අරගෙන යනවා. වීරිය ඉපැද්දුවොත් අරගෙන යනවා. එහෙමයි. සතිය ඉපැද්දුවොත් අරගෙන යනවා. සමාධිය ප්‍රඥා ඉපැද්දුවොත් අපි අරගෙන යනවානේ. එහෙමයි. මේ හේතු ටික. ඒතර මේ හේතු වලින් උපදින දේවල් ටික අපි අරගෙන යනවා. එහෙනම් ඒ ඊළඟ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ ඒ හේතු ටික තමයි ඊට පස්සේ හදාගත්ත දේවල්. එහෙමයි. එහෙනම් මේ නිරන්තරයෙන් නැවත මේ ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕනේ. ඒතර මේ ධර්මයේ ශ්‍රවණය කරන්න නැවත මොකද වෙන්නේ අපේ හිතවල ප්‍රඥා ලෝකේ බලවත් වෙනකොට ඒ ප්‍රඥා ලෝකෙන් එයා තනියෙන් නැගිටින කෙනෙක් වේවි. එහෙමයි. ඒක නිකන් මේ වගේ නිකන් අන්ධයෙක් ඉන්නවා. දැන් මේ අන්ධ කෙනාට ඇස් දෙකම පේන්නේ නැති කෙනාට ගේදොරේ ඇවිද්දත් මේ හරියට මෙහාට ගියත් එළි පහලේ ඇවිද්දත් තව කෙනෙක් ඉන්න ඕනේ යාටනේ. එහෙමයි ස්වාමීනි. එතකොට එයා නැගිටිනකොට වැටෙනකොට නැගිටන කෙනෙක් ඉන්න ඕනේ. එහෙමයි. හැබැයි ඇස් ඇති කෙනාට එහෙම ඕනේ නැහැ. ඇස් ඇති කෙනාට ඕනේ නැහැ. ඒ වගේ තමයි. ඇස් ඇති කෙනාට වැටෙන හැම මොහොතකම නැගිටින්න පුළුවන්. පාරේ තොටේ යනකොට හොඳට මග බලාගෙන යන්න පුළුවන්. එහෙමයි. දහම් මැස තියෙන කෙනා හිනා ඒ වගේ කෙනෙක්. එහෙයි. ඒතර මොකද ඉන්නේ අපි සසර පුරාවට යනකොට ඒ කිනා. එතකොට එයා වැටෙන හැම මොහොතකම තනියෙන් නැගිටින කෙනෙක්. එහෙමයි. අඥාන ලෝකයේ හු ඥානවන්තව ඉන්න කෙනෙක්. අධර්මයේ කතා වෙන ලෝකයේ හු ධර්මයේ ඉන්න කෙනෙක්. අසත්පුරුෂයන් ඔස්සේ හම්බවලා දුවන ලෝකයේ හු සත්පුරුෂයෙක් එක්ක එකතු වෙන කෙනෙක්. ඒ ඔක්කොම කරන්නේ කොහොමද දෙන ධර්ම ශ්‍රවණි. ඉතින් ඒ නිසා මේ නිරන්තරයෙන් මේ ධර්ම දානය දෙන පිරිස නිතර හිත සතුටු වෙන්න. එහෙනම් මම මේ දෙව් මිනිස් ලෝකයට මේ දෙන්නේ කොච්චර නිදානියක්ද කියලා. ඒතර මේ නිදානය ඒගොල්ලෝගේ සිත් සතන් වලටයි දෙන්නේ. ඒතර හිත් සතන් වලට සිත් සතන් තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ දේවල් උපද්දන්න. ඒ ආර්ය ධනය ඇති කරවන්න. එහෙනම් ඒකට කියනවා ආර්ය ධනයක් කියලා. එහෙමයි. එහෙනම් ඒ ආර්ය ධනය දෙනව නම් මේ දෙව් මිනිස් ලෝකයාටම තමන් ආර්ය ධනෙන් සසර පුරාවට සැනසෙන කෙනෙක්. ආර්ය ධනෙ නිදුකින් සුවසේ ලබන කෙනෙක්. තමන්ගේ හිතේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සුවසේ උපද්දා ගන්න පුළුවන් නම්, පහසුවෙන් උපද්දා ගන්න පුළුවන් නම් කොච්චර ලාභයක්ද නේ? එහෙමයි. එහෙනම් ඒ පහසුවෙන් නිදුකින් තමන්ගේ ජීවිතය තුළ උපද්දන පින මොකද්ද? දෙව් මිනිස් ලෝකයාට ඒව එහෙනම් නිරන්තර දෙන්න ඕන. එහෙමයි. ශ්‍රද්ධාව තමන්ගේ හිත තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ආර්ය ධනෙ ඇති කරගන්න ආස කෙනා එහෙනම් කොහොමද කරන්න ඕනේ නම්? දෙව් මිනිස් ලෝකයාට ඒක නිරන්තරයෙන් නැවත දෙන්න ඕන. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? පිනේ තමන්ට ඒක ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. තමන්ට ලැබෙනවා. ඉතින් ඒ පිනයි නැවත කරගන්න ඕනේ. මේ උදාාර පින ගැන ඒ නිසා නැවත හිත පහන් කරගන්න. නැවත හිත පහන් කරගන්න. ඒතර බුදුරජාණන් දේශනා කළා එහෙනම් මේ ත්‍රිවිධ දුස්චරිතයෙන් කොහොමද පෝෂණය වෙන්නේ? හිත ඇතුලේ නීවරණ පහ පෝෂණය වෙනවා. හිතා ගන්න බෑ මහත්තයෙක්. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරන බුදුරජාණන් වහන්සේ එහෙනම් දැන් තේරුම් ගන්න අපි නීවරණ පිළිබඳ සාලී කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. එහෙමයි. මේ ත්‍රිවිධ දුස්චරිතය පිළිබඳව. ඒකේ විස්තර කරන ත්‍රිවිධ දුස්චරිතය නැසලා කොහොමද කෙලිස් දුරු කරන්නේ කියලා. එහෙමයි. ත්‍රිවිධ දුස්චරිතයේ මේ නැසලා ත්‍රිවිධ සුචරිතයේ ඇලී ඉඳලා කෙලිස් දුරු කරන හැටි විස්තර කරනවා හරි ලස්සනට. එහෙමයි ස්වාමීනි. ඒතර කෙනෙකුට මේ නීවරණ තේරෙන්නේ නැත්නම්, අවිද්‍යාව තේරෙන්නේ නැත්නම් ත්‍රිවිධ දුස්චරිතය කියන කාරණේ තමන්ගේ ජීවිතේ හොඳට තේරුම් අරගනිමින් ඒ සාලේක සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා ත්‍රිවිධ සුචරිතේ කාලයක් වඩපු කෙනා, බහුල කරපු කෙනා. එහෙමයි. දෙවියන් අතර මේ අසවල් දිවි ලෝක යනවා නම් ඒ දෙවියන් යන්න පුළුවන් කියනවා. එහෙමයි. කෙලෙස් දුරු කරනවා නම් දුරු කරගන්න පුළුවන් කියනවා. එහෙමයි. බලන්නේ නම් මේ ත්‍රිවිධ දුස්චරිතෙන් එහෙනම් ඉන්න නීවරණ පෝෂණය වෙනවා. ඊළඟට විස්තර කරනවා ත්‍රිවිධ දුස්චරිතයත් පින්වත්නි ආහාර සහිතයි කියනවා. එහෙමයි ස්වාමී. ආහාර රහිත කියන්නේ නැහැ කියනවා. කොහොමද ත්‍රිවිධ දුස්චරිත හේතුව? ඉන්ද්‍රිය අසංවරය.
එහෙමයි. ඉන්ද්‍රිය සංවරය. එහේ ස්වාමීනි. එහෙනම් මේ සතුන් මැරීමට අපේ හිත පෙළඹෙන්නේ අපේ ඉන්ද්‍රියක් අසංවර වෙච්ච නිසා. එහෙමයි. ඒක හේතු සහිතයි. එහේ. එහෙනම් ඉන්ද්‍රිය කියන එක দমনය කරගත්තු රහතන් වහන්සේලාගේ කය සම්පූර්ණ නිවිලා තියෙනවා. එහෙනම් ඒ தත්ත්වයට මේ මානසිකත්වය පත් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත කුසලයන් අසිරිමත්දනේ. එහෙමයි ස්වාමීනි. ඒ බුදු කෙනෙක්ගේ අවබෝධය මේ දෙව් මිනිස් ලෝකයට කොතරම් අසිරිමත්ද? ආශ්චර්යයක්ද? පිහිටක්ද? එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහාගත්තු යම් චිත්ත සංතානයක් ඇද්ද? එතන තමයි බිය නැති භූමිය. එහෙමයි. බිය නැති භූමිය එතන. එහෙමයි. සැක නැති භූමිය එතන. එහෙමයි. සතර පායට නොයන භූමිය එතන. ඇයි කොතනද? තමන්ගේ ඇස කියන එක අසංවර වෙද්දී තමන්ගේ කාය දුස්චරිතයට යනවා, වචී මනෝ දුස්චරිතයට යනවා කියලා තමන්ම අවබෝධ කරගත්තොත් එක් කරුණෙන්ම ඒ ශ්‍රාවකයා ඇසනම් වූ ඉන්ද්‍රිය සංවර කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙමයි. එයාම බය නැති භූමියට පත් වෙනවා. එහෙමයි. එතන නේද බය නැති භූමිය. තමන්ගේ ඇහෙන් රූපයක් දැකලා ඉෂ්ඨකාන්ත මනාප රූපයට ආසාවෙන් හිත ඇලෙන්න ගිලගන්න බැසගන්න එහෙමයි. සමහරලාට ඒදී පහ නිදුකින් ලැබෙන්නේ නැත්නම් හොරකමට පෙළඹෙනවා. එහෙමයි. නැද්ද බලන්න එහෙම විපර්යාසය සිද්ධ වෙන්නේ නැද්ද බලන්න. එහේ ස්වාමීනි. ඊළඟට ඇස මේ කණෙන් ශබ්දයක් කාලා ඉෂ්ඨකාන්ත මනාප ශබ්ද වලට මොකද වෙන්නේ? හිත ඇද බැඳ ගන්න. එහෙමයි. අප්‍රියමනාප ශබ්දයකට ගැටෙනවා. ඕක නෙවෙයි. එහෙමයි. එතකොට ගැටෙනකොට මොකද වෙන්නේ? අර ගැටීමේ සිතින් යුතුව වාසය කරනකොට පෝෂණය වුණොත් එහෙම මේක. ඒතර තව කෙනෙක් මරන්න හිත පොළඹවන. ඒකටම. එහෙමයි. තව කෙනෙක්ගේ දේ හොරගම් කරන්න පොළඹවන. එහෙමයි ස්වාමීනි. වැරදි කාමසේකට පොළඹවන. එහෙමනේ වෙන්නේ. එහෙමයි. දැන් බලන්න ඇහින් ලස්සන දෙයක් දැක්කාට පස්සේ හිතින් ඒක අමතක කරගන්න බැරි වුණොත් ඒ ආසාවෙන් මැඩගත්තට පස්සේ මේ දුරාචාරයට පෙළඹෙන්නේ උවත් එක්කනේ. එහෙමයි. කයට පහසක් දැනුන්ට පස්සේ ඉෂ්ඨකාන්ත මනාප පහසක් ඇති වෙනවා. එහෙමයි. ඒතර මේ පහස හිතේ බැස ගන්නවා. බැසගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ පහස හොයා අනාචාරය හැසිරෙනවා. එහෙමයි. එහෙනම් කය නැමැති ඉන්ද්‍රිය අසංවර වෙනකොට කයේ දුස්චරිතයට පෙළඹුන්නේ නැද්ද? මේක මේ ජීවිතේම තමන්ගේ තුලින් සිහියෙන් තමන් තේරුම් ගන්න දක්ෂ වුණොත් එහෙම අහෝ මේ ඉන්ද්‍රියක් අසංවර වෙලා නේද මම මේ කයින් වචනින් මනසින් අසංවර වෙන්නේ කියලා තේරුම් ගත්තොත් එහෙම ඒ තේරුම් ගැනීමම එයාගේ ඉන්ද්‍රිය සංවර කරගන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ගැන අචල ප්‍රසාදයටපත් වෙන්න හේතු වෙනවා. එහෙමයි. අනේ මේ ධහම නම් ඒකාන්තයෙන් ස්වාක්කාතයි නේද කියලා ධහම පිළිබඳ නිෂ්ඨාවටපත් වෙන්න හේතු වෙනවා. එහෙමයි. අනේ මේ ශ්‍රාවක සංඝරත්නය කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ දුස්චරිතයට යනවා කියලා දැකලා ඉන්ද්‍රිය කියන එක සම්පූර්ණ দমনය කරගෙන කාය වචී මනෝ සුචරිතේ පිහිටලා නිවාගත් උත්තමයන් වහන්සේලා නේද කියලා ශ්‍රාවක සංඝරත්නය ගැන පහදින අචල ප්‍රසාදයටපත් වෙන පිරිසක් බවට පත් වෙනවා. එහෙමයි. බය නැති නිර්භයටපත් වෙච්ච එහෙනම් තිරුවන් සරණේ මනාකොට පිහිටපු ආහාරි භූමියටපත් වෙනවා. එහෙමයි. කොමකින්ද ඒකපත් වෙන්නේ? තමන්ගේ ඇස ගැන තමන් සිහියෙන් ඉන්න. එහෙයි. තමන්ගේ ඇස ගැන සිහියෙන් ඉඳලා බලන්න ඇහෙන් ලස්සන රූපයක් දැක්කට පස්සේ මේ හිත මොකද්ද කියන්නේ කියලා. අප්‍රියමනාප රූපයක් දැක්කට පස්සේ මේ හිතේ මොන ස්වභාවයක්ද උපදින්නේ කියලා තමන්ම බලන්න. එහෙමයි. ඒතර තමන්ටම තේරෙයි ඇහෙන් ප්‍රියමනාප රූපයක් දකිනකොට හිතේ රැව්පිලි රැව් දෙදී සිහි වෙනවා. එහෙමයි. ආසාවෙන් බැස ගන්නවා. අමතක කරන්න හිතෙන්නේ නැහැ එතකොට. එහෙමයි. එතකොට කන්න දැන් සමහර තරුණ ළමයි අමතක කරගන්න බැරුව ගෙවල් දොරවල් වල කන්න නැතුව බොන්න නැතුව එහෙමයි ස්වාමීනි. අඬා වැටි ශෝක කර ඉන්නේ නැද්ද? ඒ දේවල් ලබා ගන්න බැරි වීම නිසා සමහරලාට ඊට පස්සේ මොකද වෙන්නේ? දෙමව්පියන්ටත් හොරෙන් නරක වැඩ කරගන්නේ නැද්ද? එහෙමයි. ඊට පස්සේ මේ දේවල් කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ විනාශ කරගන්නේ නැද්ද? එහෙමයි. සමහරලාට දැන් මෙහිම දුරාචාරය හැසිරිලා අනාචාරය හැසිරිලා ඊට පස්සේ සමහර අයථා ලිංගික හැසිරීම පවත්තලා ඊට පස්සේ ගැප් අරගෙන ඊට පස්සේ විනාශ කරලා පවුත් කරගන්නේ නැද්ද? එකින් එක ඈඳිලා එකිනෙක ඈඳිලා එහෙමයි ස්වාමීනි. ඊට ජීවිතේ පෞකාර කමින් පුරෝ ගන්න. එහෙමයි.
කුමක් නිසාද? ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර වෙනද තේරුම් ගන්න බැරි කම. එහෙමයි. ඒ කියන්නේ ඇහෙන් රූපේ දැක්කම මේ හිතේ ස්වභාවය තමයි මහත්තයා. හිතේ රැව් පිළිරැව් දිදී ඒකම මතක් කර හිතින් සතුට වෙනවා, හිතින් කතා කරනවා. නැත්ද එහෙම එකක් තියෙනවනේ. අමනාප එකක් නම් හිතින් ගැටි ඉන්නවා. එහෙමයි. તો ප්‍රියයි අරමුණු ඉදිරියේ ඇලි ඉන්නවා අමතක කරන්න බැරුව. ඊට පස්සේ අමනාප ඉදිරියේ අරමුණු ඉදිරියේ ගැටි අමතක කරගන්න බැරුව ඉන්නවා. එහෙමයි. නැද්ද එහෙම එකක්? එහෙමයි. සමහරලාට මනාපත් නැති අමනාපත් නැති අරමුණු ඉදිරියේ මුලා වෙලා ඉන්නවා. ඒ මුලාව කොයි වගේද සම්? දැන් බලන්න සාමාන්‍ය සමහර අවස්ථාවල දැන් සමහර දේවල් වල ඉදිරියේදී සමහර අපිට සතුටක් ඇති වෙන්නෙත් නැහැ. එහෙමයි. දුකක් ඇති වෙන්නෙත් නැහැ. එහෙයි. ඒ දේවල් වල තියෙන අපේ හිතේ තියෙන අනවබෝධයත් එක්ක සමහරට බයත් එක්ක ඒවට නිකන් යට වෙලා යන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. ඇහින් දැකපු සමහරට අපි හිතමුකෝ ඔන්න මේ සමහර කොන කෙනෙක් කියනවා මෙන්න මේ ගහේ මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙමයි කියලා. අසවල් තැන මෙහෙම කෙනෙක් ඉන්නවා. ආශිර්වාද ගෙනත් දෙනවා මෙහෙමයි කියලා වෙලා. එහෙමයි. සමහරට අපි දැකලත් නැහැ. එහෙමයි. සමහරලාට අපිට ලොකු සතුටකුත් නැහැ දුකුත් නැහැ. නමුත් අර මුලාව නිසා අපි ඒව තුල අන්ධ භක්තියෙන් ඉන්නවා. එහෙමයි. සමහරට මේ ලෝකෙ නැකත් වලට කන ඒවා බොන්න ඒවා. එහෙමයි. ඉතින් ওই දේවල් අපි හිත බැසර ගන්න ඉන්ද්‍රියන් හරහානේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රියන් හරහා. එහෙයි. දැන් සමහර කට්ටිය ධර්මයේ නාමයෙන් අධර්මයේ අහගෙන සමහර ඒ කට්ටියට වැටහෙන්නෙත් නැහැ. සමහරට ඒ දේවල් වල බැසගෙන මුලාවෙන් ඉන්නවා. එහෙමයි. නැද්ද බලන්න මේ වගේ අවස්ථා එහෙමයි. තියෙනවා. එහෙයි. එතකොට මේවා ඒ අරමුණු ඉදිරියේ තමයි බලන්න ඕනේ. ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් ගෝචර වෙන දේවල් මුල් කරගෙන. එහෙමයි. ස්වාමීනි අපි ඇහෙන් දැකපු ගමන් ඒ වගේම කනෙන් අහපු ගමන් ඇලිලා බැඳිලා ගැටිලා යන්නේ නැත්තම් අපි මොනතරම් නිදහස්ද මේ පුදුම දෙයක් මේක නේද? එහෙමයි ස්වාමීනි. බලන්න එහෙම ධර්මයක් එහෙම අවබෝධය සාස්ත්‍රුන් අතර තිබුණානේ. එහෙමයි ස්වාමීනි. අහෝ මේ ඇස සංවර කරගන්නේ කවද්ද? එහෙමයි. ඇහෙන් රූපයක් දැක්කාට පස්සේ ඒ රූපේ මුසපත් වෙන්නේ නැති හිතක් හදාගන්නේ කවද්ද? එහෙමයි ස්වාමීනි. කනේ ශබ්දයක් ඇහුවට පස්සේ ගැටෙන්නේ නැති හිතින් ඉන්නේ කවද්ද? එහෙමයි. නාසයෙන් ගඳ සුවඳක් බලන්න අපේ ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් කාලේම අර මේ ශාන්තිවාදී ජාතකේ කඩුපාරෙන් ගහලා අතපය කපද්දී කිසිම ගැටීම් නැති හිතින් වාසය කළා කියන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. එහෙයි. පුදුම ආශ්චර්යයිනේ. එහෙයි. ඒතර බලන්න සංසාරයක් කල්ප ගාන පුරාවට තමන් පෙරම් පුරාගෙන හසර එනකොට ඊට යසෝදරා පවා ගෘහ ජීවිතේ බොහොම ලස්සනට දාලා ඇවිල්ලා. දැන් බලන්න මේ දාලා හිමේ හැකියාව තිබුණ නැත්තම් මොකද වෙන්නේ? එහෙමයි. එහෙනම් තාම බොහෝතන් නැති සංසාරේ අපිත් සංසාරේ යසෝදරාව සංසාරේ. එහෙම නේද? එහෙමයි. ඒතර බලන්න මේ ඉන්ද්‍රිය කියන්නේ කොච්චර ලස්සනට দমনය කරගෙන ඉඳලාද? එහෙනම් මේ ඉන්ද්‍රිය කියන එක අසංවර වෙනකොට තමයි කය වචනේ මනස අසංවර වෙන්නේ. එහෙමයි. මේක තීරුම් ගන්න ඕන නිරන්තරයෙන් සී කල්පනාවෙන් ඉඳලා දවසකට පැයක් අස් සී කල්පනාවෙන් ඉන්න ඕන මාස ගන්න ඕන. ඇස අසංවර වෙද්දි කය අසංවර වෙන හැටි දකින්න. එහෙමයි. ඇස අසංවර වෙනකොට කනනාසි දිවකය මනස අසංවර වෙනකොට ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප රූපයක් නිසා එහෙමයි. එක්ක මේ ඇසේ මොකද වෙන්නේ අසංවරේ වෙනවා. එහෙමයි. එක්ක ආසාවෙන් යට වෙලා එක්ක දේශයෙන් යට වෙලා. එහෙමයි ස්වාමීනි. එක්ක කණෙන් අහන ශබ්දයක් මුල් වෙලා එක්ක ආසාවෙන් යට වෙනවා එක්ක දේශයෙන් යට වෙනවා. එහෙමයි. අසංවර වෙනවා කියලා කියන්නේ ඒක. එහෙයි. එක්ක නාසයෙන් විඳින ගඳ සුවඳකට එක්ක ආසාවෙන් යට වෙනවා එක්ක දේශයෙන් යට වෙනවා. එක්ක දිවෙන් විඳින රසයකට ආසාවෙන් යට වෙනවා දේශයෙන් යට වෙනවා. එහෙමයි. එක්ක මනසට එන අරමුණකට එක්ක ආසාවෙන් යට වෙනවා එක්ක දේශයෙන් යට වෙනවා. නැද්ද බලන්න? එහෙමයි. එහෙම යට වෙනකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්ම සම්පූර්ණ අසංවර වෙලා කාය දුස්චරිතයට පොළඹවනවා. එහෙමයි. එහෙනම් මේක හේතුවකින් සිදුවෙන දෙයක්. එහෙමයි. හේතුව නැති කරන්නයි ඕන. එහෙමයි ස්වාමීනි. අසංවර එහෙනම් ඉන්ද්‍රිය අසංවර වෙනකොට දුස්චරිතයට පොළඹවනවා නම් ඉන්ද්‍රිය සංවර වෙනකොට මොකද වෙන්නේ? සුචරිතයට පොළඹවනවා. එහෙමයි. දැන් මේ වෙලාවේ බණහන වෙලාව පොඩ්ඩක් බලන්න හොඳට. බණහනකොට මේ ආයතන සංවර වෙලා තියෙන නිසා තමයි පොඩ්ඩක් හරි සංයමයෙන් අපි මේ වාසය කරන්නේ. එහෙමයි. දැන් ඒතර මේ වෙලාවේ වචන හතරම පවා පිරිසිදු වාසය කරන්නේ ඉන්ද්‍රියන්ගේ යම් দমনයක් තියෙන නිසා. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය මේ দমনයක් නැති වෙච්ච ගමන් තමයි බොරු කියන්නේ. එහෙමයි. කේලම් කියන්නේ. හිස් වචන කියන්නේ, පරුස වචන කියන්නේ. එහෙමයි. අනුන්ගේ දේ Taman සතු කරගන්න හිතෙන්නේ ඉන්ද්‍රිය අසංවරෙත් එක්ක. එහෙමයි.
ඊට පස්සේ අනිසත්ත්වයේ වනසන්න විනාශ කරන්න හිතට සිතුවිලි පහළ වෙන්නේ ඉන්ද්‍රිය අසංවරයත් එක්ක. එහෙමයි. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටි හිත බැසගන්නේ ඉන්ද්‍රිය අසංවරයත් එක්ක. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒතර මේ දේවල් හොඳට සිහි කල්පනාවෙන් ඉඳලා තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ඒතර මෙවන් අනුශාසනාවක් මේ දෙව් මිනිස් ලෝකයට දෙනකොට ඒතර ප්‍රඥාවන්ත කී දෙනෙක් ඇස්සැරෙන අය ඇද්ද මහත්තයා? එහෙමයි ස්වාමීනි. නුවණස පෑදෙන අය ඇද්ද? එහෙමයි. රාණ්ඩු සරුවල් සංසිඳව ගන්න කී දෙනෙක් ඇද්ද? එහෙමයි. සමගියට පත් වෙන කී දෙනෙක් ඉඳීද? කාය වචී මනෝ සුචරිතේ පිහිටන කී දෙනෙක් ඉඳීද? එහෙමයි. එහෙනම් මේ ලෝකෙට දෙන්නේ අභය දෙන්නේ, නිර්භය දෙන්නේ. එහෙමයි. මේ ලෝකයාට දෙන්නේ කලාතුරකින් මේ දෙව් මිනිස් ලෝකයා අතරට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශ්‍රී අවබෝධය කියන අවබෝධින් පැහැදවීමක් මේ කරන්නේ. එහෙමයි. ඒතර බුදු කෙනෙක් දැකපු දහමක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන පරම ගම්බීර දහමක් නේ. එහෙමයි. ඒතර ඒ උතුම් ලාභේ ලෝකෙට දෙන්න Tamanට මොකද්ද ලැබෙන්නේ? ඒ උත්තම ලාභේ හිමි වෙන දායාදයක් මේ. එහෙමයි. ධර්ම දානෙ පින්කම කියලා කියන්නේ. එහෙමයි. උත්තම දේ දුන්නොත් උත්තම දේ ලැබෙනවා. අමෘතය දුන්නොත් අමෘතය ලැබෙනවා. එහෙමයි. තේරුණා නේද? කන්න දුන්නොත් කන්න ලැබේ. බොන්න දුන්නොත් බොන්න ලැබේ. අඳින්න දුන්නොත් අඳින්න ලැබෙනවා. එහෙමයි. එතකොට එහෙනම් මේ අමෘතය දුන්නොත් මොකද වෙන්නේ? අමෘතය ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පැහැදිලිනේ? ධර්මයේ දුන්නොත් ධර්මයේ දෙන්නේ ලැබේ. අධර්මයේ දුන්නොත් අධර්මයේ ලැබේ. එහෙමයි. ලෝකයට අසත්පුරුෂ ඇසුරු දුන්නොත් තමන්ටත් අසත්පුරුෂ ඇසුරු ලැබේ. එහෙමයි. දැන් මේ ලෝකයට මේ මොකද දෙන්නේ? සත්පුරුෂ ඇසුරු දෙන්න මහන්සි ගන්න. එහෙමයි. කොච්චර ලාභයක්ද ඒකට මේ? තමන්ට ලැබෙන්නේ කොහොමද? ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර. ලබන්න ආසදී දෙන්න ඕන ලෝකෙට. එහෙමයි ස්වාමීනි. නැවත නැවත දෙන්න ඕන ඒක. එහෙයි. ඒතර මේ ධම්පරියායේ මනාව පැහැදිලි. එහෙනම් මේ ඉන්ද්‍රිය අසංවරය නිසා කොහොමද වෙන්නේ? ත්‍රිවිධ දුස්චරිතට අපේ හිත පෙළමිලා යනවා. එහෙමයි. ස්වාමීනි අපි ඉන්ද්‍රිය සංවරයට දක්ෂ වුණොත් එතනම නැවතිලා නැත්තම් පැටලිලා දැන් කවුරු හරි බැන්න කියලා අපි ඒක හිතට ගත්තොත් එහෙම කනට ඇහුණු දේ එතනින් පස්සේ ඒක මේ කොච්චර වගා කරගෙන අපි ඒක නෙන්නේ නේද? එහෙමයි ස්වාමී. අර හේතුඵල ධහමකට එන්නේ නැහනේ. එහෙමයි. ඒතර අර සක්කාය දිට්ඨියේ ස්වභාවය තමයි හැමතිස්සෙම මේක බාහිරට තමයි ප්‍රශ්න දාන්නේ. එහෙමයි. ඒතර මේ ආධ්‍යාත්මික අසංවර වීමක් පිළිබඳව එයාට මේ යන්නේ ආර්ය ශ්‍රාවක භූමියේ ඉන්න කෙනාට තමයි. එහෙමයි ස්වාමී. බාහිරට උඩ ආධ්‍යාත්මික ප්‍රශ්න දාන්න පුරුදු වෙච්ච කෙනා එයා තමයි නිවන කෙනෙක් වෙන්නේ. එහෙමයි. නිවිල යන කෙනෙක් වෙන්නේ. එහෙමයි. එහෙනම් නිවිල යෑම පටන් ගන්න මෙතන. ප්‍රශ්න තේරුම් ගන්නවා. එහෙමයි ස්වාමී. නිවිල යෑම පටන් ගන්න මෙතන. එහෙනම් පිරිනිවනේ ආරම්භය මෙතන. ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. එහෙමයි ස්වාමීනි. එතකොට මොකද සීලවන්ත වුණත් ඉන්ද්‍රිය සංවරය නැත්තම් මහත්තයා එහෙමයි. එයා ආපහු සීල දුස්සීල වෙනවනේ. එහෙමයි. සීලවන්ත වෙච්ච කෙනාගේ පවා ඒ අවස්ථාව ආයි ගිලිහිලා යන්නේ සීලවන්ත බව නැති වෙන්නේ ඉන්ද්‍රිය සංවරෙත් එක්ක. එහෙමයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන කාරණේ නැවත නැවත තේරුම් ගන්න. එතකොට හොඳට බලන්න. එහෙන් ලස්සන රූපයක් දැක්කට පස්සේ හිතේ ස්වභාවයක් තියෙනවා. ඒ ඉෂ්ඨකාන්ත මනාප රූපේ හිතේ බැස ගන්න. රැව් පිළිරැව් දෙනවා. අමතක කරගන්න බෑ. එහෙමයි. ඉන්ද්‍රිය අසංවරයක් කියලා. එහෙයි. ඒක තේරුම් ගන්න ඕනේ ඉන්ද්‍රිය අසංවර වුණා කියලා තේරුම් ගන්න. එහෙමයි. ස්වාමීනි දැන් රූපය දකින්න එක වෙනම කාරණාවක්. මේ අපිට අඩු ගානේ හැප්පෙන්නේ නැතුව යන්න හරි පුළුවන් දැක්කට පස්සේ. නමුත් අර හිතේ ගොඩනගන දේ මේ පසු කාරණාව ඒක අතහැරලා ලේසි යන්න බෑ. එහෙමයි ස්වාමී. ඒ වෙලාවේ මරුණ කියලා හිතන්නේ සංසාරයට ගෙනියන්නේ සමහරට ඒකෙත් එතන. එහෙමයි ස්වාමීනි. සමහරට මේ මානසිකත්වයෙන් මැරිලා gedara මිනිපිරියට වැහෙන ආච්චිලා සීයලා කී දෙනෙක් ඉන්නවද? එහෙමයි. මුණුපුරන්ට වැහෙන. එහෙමයි. ළමයින්ට වැහෙන. කුස්සියෙම ඉපදිලා ඉන්න, වත්තෙම ඉපදිලා ඉන්න කී දෙනෙක් කොච්චර ඉන්නවද? ඔය බන්ධනේ. එහෙමයි. මේ බන්ධරේ ප්‍රබල බව තාම බලන්න. ප්‍රියමනාප දෙයක් තමන්ගේ හිතේ රැව් පිළිරැව් දෙන්න ගත්තට පස්සේ සමහරට සති ගණන් මාස ගණන් හිතේ කැරකි තමන්ට අමතක කරන්න බැරුව ඉන්නව නම් එහෙනම් මේ කය අතාරෙද්දී මේ මරණයටපත් වෙලා කය අතාරෙද්දී ඔහු නැවතම එතනම පළපදියම් වෙන්න හේතු වෙන්නේ නැද්ද එතකොට?
ජීවත් වෙලා ඉඳිද්දි තමන් මෙඩිකෝරවම ගැහුවේ. එහෙමයි ස්වාමී. අල්ලගන්න හිටියේ. ඒක වටේ කැරක් හිටියේ. එහෙමයි. මේ බැඳිච්ච අරමුණ වටේම කැරක් ඉන්නව නේද? එහෙමයි. ජීවත් වෙලා ඉඳිද්දි. එහෙමයි. ඉතින් ජීවත් වෙලා ඉඳිද්දිත් ඒ අරමුණ වටේම කැරකිලා ඉන්නව නම් මරණින් මත්තේ අත්හැරලයි කියලා කියන තැනට එන්න පුළුවන්ද? එහෙමයි ස්වාමී. බෑනේ. එහෙනම් මැරෙද්දී එයා ඊට වඩා බලවත් දෙයක් හිතේ ගොඩනගලා තියෙනවා අර කමතක කරන්නේ. එහෙමයි. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය පිළිබඳ පැහැදීම. විශ්වාසය. එහෙමයි. ඒක බලවත් කළා නම් තියෙන්නේ. ඒතර ඉන්ද්‍රිය අසංවර වීම මේ ක්‍රමයට වෙනවා, සංවර වීම මේ ක්‍රමයට වෙනවා කියලා තේරුම් ගැනීම බලවත් වෙලා නම් තියෙන්නේ. එහෙමයි. අන්තිම මොහොතේ අර බන්ධනේ ගලවලා දාන්න මෙයාට මේක පුළුවන්කම තියෙනවා. එහෙමයි. දැන් තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය, තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණය, තමන්ගේ වැටහීමේ ප්‍රමාණය මේ වෙලාවෙන් ප්‍රතිවීක්ෂා කරන්න පුළුවන්. තමන්ට කොච්චර දුරට තමන්ගේ මානසිකත්වයේ බැඳිලා තියෙන අරමුණ කොච්චර වේගෙන් තමන්ට මේ අතහැර ගන්න පුළුවන් හැකියාවක් තියෙද බලන්න. එහෙමයි. එතකොට මේ අතහැර ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ තමන්ගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය මත. එහෙමයි ස්වාමීනි. වීරියේ ප්‍රමාණය මත. එහෙමයි. දැන් තියෙන සතියේ ප්‍රමාණය මත. එහෙමයි. දැන් තියෙන සමාධියේ ප්‍රමාණය මත. දැන් තියෙන ප්‍රඥාවේ ප්‍රමාණය මත. එහෙමයි. ඒක දැන් මේ වාඩි වෙලා ඉන්න තැනම තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම පහේ ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය ධර්ම පහ බලවත් නම් අර අරමුණු ටිකට අග්ගලා අතහරින්න පුළුවන්. එහෙමයි. අඩු ගානේ නම් ධර්ම ශ්‍රවණය කරද්දී බාහිර අරමුණු අතහරින්න පුළුවන්ද බලන්න. ධර්මයේ කියවද්දී ඒ බාහිර අරමුණු අතහරින්න පුළුවන්ද බලන්න. දැන් සමහර අය ඉන්නෝ බණහන් ගිහිල්ලිවල සමහරලාට දවසක් ඉන්නවෙයි බෑනේ යාට ගෙදර අමතක කරලා ඉන්න බෑ. මේව දාලා යන්නේ කොහොමද? මේ මුණුපුරෝ මිනිපුරි දාලා යන්නේ කොහොමද? දරුවෝ දාලා යන්නේ කොහොමද? මේ ගෙවල් දොරවල් දාලා යන්න බෑනේ. මොනවෙයිද දන්නේ? ඒ කැරක් ඉන්නේ මොකද්ද? බලු කුක්ක තමයි. එහෙමයි. අර ඉන්ද්‍රිය අසංවරේ නේ ස්වාමී. අසංවරේ. ඒතර දේශනාවේ තියෙන්නේ අර බලු කුක්කා දම් වලින් ගැට ගැහුවාට පස්සේ ඒ වටේම කැරක් ඉන්නවනේ. මොනවා හරි කියා ඒ වටේම කැරක් ඉන්න දවසක්වත් එයාට අතහැරලා ඉන්න බෑ අරමුණු ටික. එහෙමයි. ඒක වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම පහේ ශක්තිමත් බව තමන් බලන්න ඕන. හැබැයි මැරෙද්දි තමන් අතාරින්න ඕන. එහෙමයි. අතාරින්න ඕනේ නැද්ද? කොහොමද? හිතන්නේ දැන් අසනීප වුණා, අසනීපලා තමන් හොස්පිටල් යන්න උනා. ඒතර අර ඔක්කොම අතාරින්න වෙන්නේ නැද්ද? එහෙමයි සර්. ඇයි මෙච්චර අඥාන? ඇයි මෙච්චර බොළඳ? ඇයි මෙච්චර මෝඩ? තමන් ලෙඩ වෙද්දි අතහැරලා දැන් ස්පිරිතාලේ යන්න ඕන මං යන්න ඕන නේද කියලා එහෙනම් දැනුත් මං අතාරින්න පුරුදු වෙන්න ඕන නේද? එහෙමයි. දැන් අතහැර ගන්න බැරි නම් ස්පිරිතාලේ ගිහිල්ලා ඉන්නේ තඬ. බණ ටික අහන්න ගිහිල්ලා හිත තියෙන්නේ එතන. එහෙමයි. කය තියෙනවා අතන එච්චරයි. එහෙමයි. එහෙනම් එයා අර බැඳිච්ච මානසිකත්වයෙන් එයා අතන රඳවලා තියෙන, ගැට ගහලා තියෙන. මැරෙද්දි කෙසේ අතාරින්නද? අහෝ මේ මරණය භද්‍ර මරණයක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. එහෙනම් භද්‍ර මරණයක් නම් සුවදායක මරණයක් වෙන්න නම් මැරෙද්දී සුගතියට යන්න නම් මැරෙන මොහොතේ එහෙමයි. එයාගේ මානසික කොච්චර දියුණුවක් තියෙන්න ඕනද? එහෙමයි. කොච්චර ඉන්ද්‍රිය දමනයක් තියෙන්න ඕනද? එහෙනම් මේ ඇහෙන් දැකලා තියෙන ලෝකෙට ආධ්‍යාත්මී කොච්චර ගැට නොගසී තියෙන්න ඕනද? එහෙමයි. එහෙනම් මේ ගැටේ ලියන්න ඕන නේද මේ ජීවිතේ? එහෙමයි. ওই ගැටේ මේ ඇති වෙච්ච දෙයක්. ඕකත් ඇති වෙච්ච එකක්. ඔකට හේතු සහිතයි කියන. ස්වාමීන් ඉන්ද්‍රිය සංවරය අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ හිත තුල පුරුදු කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ ඊළඟ පරයයන් මේක විස්තර කරනවා. එහෙමයි. ඒ පරයය මම ඊළඟට ගන්නවා. ඒතර මේ පරයයන් විස්තර කරන්නේ මේ අකුසල ධර්මයන්ගේ හට ගන්න පරයය. එහෙමයි. ඊළඟට කුසල ධර්මයන්ගේ හට ගන්න පරයය විස්තර කරනවා. එහෙමයි. හරි ලස්සන පරයයක් මේ. එහෙමයි ස්වාමීන්. ඒතර බලන්න ඕනේ නම් මේ ගෘහ ගෙදර ඉඳගෙන මේ සතර ඉරියව්වෙන්ම ධර්මයේ හැසිරෙන ක්‍රමයක් මේක. එහෙමයි. එහෙම නේද? එහෙයි ස්වාමීන්. ගෘහ ගෙදර ඉන්න කෙනා පැවිදි කෙනා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා සතර ඉරියව්වෙන් ඉඳගෙන පුරුදු කළ යුතු සසර දුක් ක්ෂය කරන ධම. එහෙමයි. මොකද ඉන්ද්‍රිය දමනය. එහෙමයි ස්වාමීනි. එයා ඇසින් හැමතිස්සෙම ඇහෙන් ඇසුරු කරන ලෝකෙත් එක්ක නොබැදී ඉන්න මහන්සියක් ගන්නවා. එයා ඇහෙන් ඇසුරු කරන ලෝකේ හැමතිස්සෙම හිතනවා මේ ඇහෙන් ඇසුරු කරන දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ඇහෙන් ඇසුරු කරන දේවල් වලට බැඳුනොත් එහෙම මම සතර පාය යන්න පුළුවන්. මගේ හිත පිරිහෙන්න පුළුවන්. දුෂ්චරිතයට පොළඹවන්න පුළුවන්. හිත නීච වෙන්න පුළුවන් කියලා විවිධ අයුරින් යෝනිසෝ මනසිකාරය යෙදී ඔහු බාහිර අරමුණට නෙමෙයි ගරහන්නේ. ආධ්‍යාත්මي හටගන්න බන්ධනයටයි ගරහන්නේ. එහෙමයි ස්වාමීනි. හේතුවට ගරහන්නේ. එහෙයි. දැන් අපි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න හදාගන්නේ කවුරුත් එක්කද?
බාහිර අරමුණත් එක්ක. එහෙමයි ස්වාමීනි. අපි මේ අසීයෙන් ඉඳගෙන ප්‍රශ්න හදාගෙන අපි බාහිර අරමුණට ගරහ ඉන්නවා. එහෙමයි. හරිද එතකොට ඒක? වැරදිනේ. වැරදි ඒක. ඒ නිසා හැමතිස්සෙම දැන් ඉන්ද්‍රිය සංවරය සම්බන්ධ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා ඉන්ද්‍රිය භාවනා කියලා. එහෙයි. පුදුම ලස්සනයි මේ දේශනාව. එහෙමයි. ඒ ඉන්ද්‍රිය භාවනාව දේශනාව මම ඉස්සරහට කරනවා. අපි දැන් අර එකම දේශනාවේ ඔක්කොම ටික විස්තර කරන්න ගියොත් එහෙම කරන දේශනාවේ සාරාංශය හරිය හිතට යන්නේ නැතුව යනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. දැන් මේකින් මූලික අරමුණ වෙන්න ඕන වැඩපිළිවෙල තේරුම් ගන්න දක්ෂ වෙන එක. එහෙමයි. තමන්ගේ දුර්වලතාවය අල්ල ගන්න දක්ෂ වෙන එක. අධර්මයට එකතු නොවීම දක්ෂ වෙන එක තමයි මේකෙන් මේ දේශන අවිජ්ජා සූත්‍රයෙන් කරගන්න ඕන දේ. එහෙමයි. එතකොට දැන් මේ අවිජ්ජා සූත්‍රය හරියට තේරුම් ගත්ත නම් නිවන් මගම තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. එහෙමයි. නිවන් මග වරද්ද ගන්න ජීවිතේට. එහෙයි ස්වාමීනි. හරියටම නිරවුල් පැහැදිලි ගන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එහෙමයි. ඊළඟ මේකේ ලස්සන කාරණාවක් විස්තර කරනවා. මේ නම් ඇහින් රූපයක් දැක්කහම ඒ රූපෙ හිතේ බැස ගන්න හේතු ඒක ද්වේෂයෙන් හරි ලෝභයෙන් හරි බැස ගන්න හේතු විස්තර කරනවා. එහෙමයි. ඒකට ආහාර සහිතයි කියනවා. ඉන්ද්‍රිය සංවරයට ආහාරයක් තියෙනවා කියනවා. මොකක්ද ආහාරය? අසතියයි අසම්පජඤ්ඤය. අසතියයි අසම්පජඤ්ඤ කියන වචන දෙක පාවිච්චි කරනවා. එහෙමයි. අසතා අසම්පජඤ්ඤස්ස. එතකොට මේ සතියක් සිහියනේ. සම්පජානේ නේ. එහෙනම් ඇහෙන් රූපයක් ඇසුරු කරනකොට සිහියක් තියෙන්න ඕනේ යාට. එහෙමයි. කනින් ශබ්දයක් ඇසුරු කරනකොට සතියයි සම්පජාන්නේ තියෙන්න ඕනේ. නාසයෙන් ගඳ සුවඳක් ඇසුරු කරනකොට සතියයි සම්පජාන්නේ යුතු ඇසුරු කරනවා නම් ඒක ආධ්‍යාත්මේ බැසගන්නේ. එහෙමයි. දිවෙන් රස විඳිනකොට සති සම්පජාන්නේ තියෙනවා නම් ආධ්‍යාත්මේ බැසගන්නේ. කයෙන් පහසක් විඳිනකොට සති සම්පජාන්නේ තියෙනවා නම් ආධ්‍යාත්මේ බැසගන්නේ. මනසින් අරමුණක් විඳිනකොට ඒක සති සම්පජාන්නේ තියෙනවා නම් ආධ්‍යාත්මේ බැසගන්නේ. එහෙමයි. දැන් බලන්න මේ කොරෝනා කාලේ හොඳ ලස්සන අදහසක් ගන්න පුළුවන්. එහෙමයි. දැන් අපි එළියට බහිනකොටම දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක හිත බය වෙලානේ තියෙන්නේ. එහෙයි. ඒතකොට අපිට ඔක්කොම සේෆ්ටි කාරණා ටික ආරක්ෂිත කාරණා ටික ඔලුවට එනෝනේ. මාස්ක් එක දාගන්න ඕන. එහෙමයි. අත් දෙක පිරිසිදු කරගන්න ඕන. ගිහින් එද්දිත් අත් දෙක පිරිසිදු කරගන්න ඕන. මූණේ අත් දෙක වදින්න දෙන්නේ නැහැ. එහෙම ඔක්කොම පරිස්සම් ඒතකොට කරන්නේ නැද්ද උඩ? එහෙමයි. පරිස්සම ඔක්කොම තියෙනවා නම් ඒ වෛරසය තමන්ගේ කයත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙමයි. එහෙනම් ඒ වෛරසය කයත් එක්ක සම්බන්ධ නොවුනේ කුමක් නිසාද? ඒ හැම දේ තැනකදීම එයා සිහියෙන් කටයුතු කරපු නිසාද නැති නිසාද? කටයුතු කළ නිසා. එහෙනම් මේ නොපෙනෙන වෛරසයක් ශරීරගත නොවෙන්න එහෙනම් ඒ වගේ සිහියක් ඕන නම් නුවණක් ඕන නම් සම්පජන්ණය ඕන නම් එහෙමයි. එහෙනම් නොපෙනෙන කෙලෙස් සතුරෙක්ගේ හිත විනාශ කරන එක වළක්වන්න කොච්චර සිහියක් ඕනද? එහෙමයි ස්වාමීනි. දැන් එළියට ගිහින් එනකොටම අපිට ටක් ගාලා මතක් වුනේ නැත්තම් මොකද වෙන්නේ? මේ යම් දෙයක් එළියේ බාහිර දෙයක් ටච් වුණා නම් ස්පර්ශ වුණා නම් අත් දෙක හොද ගන්න අමතක වුණා නම් සමහරට ඒකෙන් තමයි අපිට වෛරසය ආවේ. එහෙමයි. නොපෙනෙන වෛරසයක් ශරීරගත වුණේ කොමකින්ද? එහෙමයි. එහෙනම් අත් දෙක අපිට පිරිසිදු කරගන්න අමතක වෙලා. ඒ කියන්නේ එතකොට අපිට අත් දෙක එතකොට ස්පර්ශ වෙච්ච තැනත් මතක නැහැ. පිරිසිදු කරගන්නත් මතක නැහැ. මූණ ඇල්ලුවද නැද්ද කියලාත් මතක නැහැ. එතකොට නේද ප්‍රශ්නෙක තියෙන්නේ. එහෙමයි. අහන්න බලන්න. එහෙයි. සතිය නැහැ. එහෙනම් ඇහෙන් රූපයක් දකිනකොට එයාට හොඳ සිහියක් තියෙන්න ඕන. දැන් ඇහෙන් රූපයක් ඇසුරු කරන බව. ඇසුරු කරනවා කියලා සිහි කරන්න ඕනේ නැහැ. එහෙමයි. සිහි කරද්දී හොඳ සිහියක් තියෙන්න ඕන. දැන් ඔන්න ඇහෙන් රූපයක් ඇසුරු කරනවා තමයි. එහෙමයි. එතකොට දැන් ඊළඟට මොකද වෙන්නේ? පරිස්සමින් ඇසුරු කරන්න දක්ෂ වෙන්න ඕන. සම්පජන්ණය කියන්නේ එතනද? සම්පජන්ණය කියලා කියන්නේ එතන. එහෙමයි. පරිස්සම්. එහෙයි. ඒ සිහිය තියෙනවා නම් සම්පජන්ණය තියෙනවා. එහෙමයි. කොහොමද? දැන් ඇහින් ඔයා නන්ද ස්වාමීන් වහන්සේගේ සිහිය ගැන කියද්දි කියනවා ඇහින් යමක් දකින්නකොට එතන හඳුනා ගැනීම තියෙනවා කියලා දන්නවා කියනවා. එහෙමයි. එතකොට මේ හඳුනා ගැනීම නැති වෙනවනම් ඒක නැති වුණත් දන්නවා කියනවා. එහෙමයි. හරි බුදුමයි ඒක. එහෙයි. ඒ කියන්නේ මේකයි. තමන්ගේ හැ ඉස්සරහට කෙනෙක් ආවනම් ආව කියලා දැනගන්න. ගියා නම් ගියා කියලා දැනගන්න. එහෙමයි. ඒ හඳුනා ගැනීම ඇති වුණා දැනගත්ත නැති වුණා දැනගත්ත. එහෙමයි. එයා අපිටම එයා තමන් ගාව ටිකක් වෙලා ඉන්නවා කියලා. ඒ නිසා සතුටක් හටගත්තා නම් සතුටක් ඇති වුණා කියලා දැනගන්නවා. යද්දී සතුට නැති වුණා නම් නැති වුණා කියලා දැනගන්නවා. කොහොමද සම්පජාන? එහෙමයි ස්වාමීනි. ඒ සම්පජාන ඒ ටික ඒ කාරණා ටික ඉස්මතු වෙන්නේ සිහිය තියනවා නම් විතරයි.
සිහිය නැත්තම් ඒ කාරණා ටික මේ සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට එහෙම එකක් තියෙනවා නේද අපිට අපිටම කෙනෙක් ඇසේ ඇහෙන් ඇසුරු කරනකොට තමන් එක ඇදෙන් ඇසුරු කරන බව දැනගන්න. ඒ ඇසුරු ඊට පස්සේ දැන් කතා බහ කළේ යද්දි දැනගන්න දැන් ගියා කියලා. ඒ නිසා හිතේ සතුටක් ඇති වුණා නම් දැන් සතුට තිබුණා කියලා දැනගන්න. ඇසුරු කළ ගියාට පස්සේ සතුට නැති වුණා නම් නැති වුණා කියලා දැනගන්න. ඒතර හිතේ බැසගන්නේ. එහෙමයි. බැසගන්නේ කොහොමද? බැසගන්නේ සිහි මුලා වෙලා ඉන්නකොට. ආපු බව දන්නෙත් නැහැ, ගිය බව දන්නෙත් නැහැ, සතුටක් ඇති වුණු බව දන්නෙත් නැහැ, සතුට නැති වුණා කියලා දන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? හිත බැසගන්න. එහෙමයි ස්වාමී. හැබැයි අර පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් බැසගන්නේ. දැන් කල්පනා කරලා බලන්න අපි දැන් ඔන්න කටු තියෙන පාරක යනවා. එහෙමයි. කටු තියෙන පාරක යනකොට කටු තියෙනවා කියලා දැනගන්නවා නම් අපි මොකද කරන්නේ? නොගිහින් ඉන්න බැරි නම් පරිස්සමින් අඩිය තියන ඊට පස්සේ. එහෙමයි. ඒ පරිස්සමින් අඩිය තියන්නේ හුරු වෙන්නේ කොහමද? මේකේ කටු ඇනේ කියලා අවධානම තියෙන්න ඕනේ හැමතිස්සෙම. එහෙමයි. ඒක චේතනාව විස්තර කරන හරි ලස්සනයි මේ චපස්සායතන කියන සූත්‍රය. ඔය වගේ තමයි කියනවා. මේ ඇහැ අසංවරගෙන ගියොත් එම් කටු තමයි කියන යනගන්නේ. එහෙමයි ස්වාමී. කටුවන් යනගන්නේ. එහෙයි. කන අසංවර කරගෙන ශබ්ද ඇසුරු කරොත් කටු යනගන්නේ. එහෙමයි. දිව අසංවර කරගෙන අපි සිහි කල්පනාවෙන් නෙවෙයි නම් කෑම කන්නේ කටු යනගන්නේ. එහෙමයි. බැස ගන්නව රස බැස ගන්නව හිත ඇතුලේ ගඳ සුවඳ බැස ගන්නව හිත ඇතුලේ ඇහෙන් දැකපු රූප හිත ඇතුලේ බැස ගන්නව. සිහි කල්පනාවෙන් ඇහෙන් රූප ඇසුරු කරනකොට හිතේ බැසගන්නේ. එහෙමයි. ශබ්ද සිහි කල්පනාවෙන් ඇසුරු කරනකොට හිතේ බැසගන්නේ. දිවෙන් රස සිහි කල්පනාවෙන් ඇසුරු කරනකොට හිතේ බැසගන්නේ. එහෙමයි. කයෙන් එහෙනම් මේ සිහි කල්පනාවෙන් ඇසුරු කරන බැරුණ නම් තමයි ප්‍රශ්න ඔක්කොම. කොච්චර ලස්සන දහම් පරයයක්ද නේ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම මේ උදාර මේ දහම් කරුණ තමන්ගේ ජීවිතයේ ගිහියෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් සතර ඉරියව්වෙන්ම හැසිරෙන්න පුළුවන් දහම් පරයයක්. සතර ඉරියව්වෙන්ම. එහෙනම් සතර ඉරියව්වෙන්ම ධර්මයේ හැසිරෙන ක්‍රමයක් මේක. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම සතර ඉරියව්වෙන්ම මේ උතුම් දහම් පරයය තුල වසමින් කෙලෙස් දුරු කරගන්නට මේ උතුම් පුණ්‍ය සම්පatti හේතු වාසනා වේවා. සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන්ම හෙළිදරව් කරන්නට යෙදුණු අති උදාර විස්මිත ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාලා. අපි හැමදෙනාම මේ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව උදා වුණේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ හෝකන්දර පාර පන්නිපිටියේ පදිංචි පින්වත් HW පෙරේරා මයා, ඒ වගේම CP පැලකැටිය මිය, ඒ වගේම දිලිනි පෙරේරා දියණිය සහ කුමුදිත පෙරේරා පුතුණුවන් පිරිස ඒක රාශී වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කළා උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති බ්‍රහ්මරාජයා, සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ආරක්ෂා කරන, ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ටත් උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝකීය බර්ට් පෙරේරා පියාණන්, හියුබර්ට් පැලකැටිය පියාණන්ට,
ගර්ටි විජේසිංහ මෑණියන්ට, ගර්ලි විජේසිංහ පුංචි අම්මාට, ඩී.එම්. මුතුමැණිකා ආච්චි ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් H.A.W. පෙරේරා මයා, ඒ වගේම C.P. පැලකැටියමිය, දිලිනි පෙරේරා දියණිය, කුමුදිත පෙරේරා පුතණුවන් ඇතුළු සුජීවත්ව සිටින සීලවතී දිසානායක මෑණියන්, චන්ද්‍රා පෙරේරා පුංචි අම්මාට, මෙල්බර්න් නුවර වෙසෙන දිලිනි පෙරේරා දියණියට, තිලින පුතාට, හැපි පෙරේරාට, ඒ වගේම ප්‍රංශයේ වෙසෙන කුමුදිත පෙරේරා පුතණුවන්ට, සියලුම සහෝදර සහෝදරියන්ට, දුවදරුවන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් දුක් පීඩා විඳින ලෝකවාසී සියලු ජනතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. කරන කියන දෙහැමි කටයුතු සඵල වේවා. දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතේ අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමේ පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඕකන්දර පාර පන්නිපිටියේ පදිංචි පින්වත් H.A.W. පෙරේරා මහත්මයා, C.P. පැලකැටිය මහත්මිය, දිලිනි පෙරේරා දියණිය සහ කුමුදිත පෙරේරා පුතුණුවන් ඇතුළු ඒ පින්වන්ත පවුලේ හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙන්නේ. ඉතින් පින්වන්ත ඔබට අපි ආරාධනා කරගන්නවා අපේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා දෙන පරිද්දෙන් සම්බුද්ධ ශාසනයයි ලෝකයට දායාද කරගන්න මේ අප දරන උත්සාහය. ඉතින් පිනැති ඔබ සදැහැති දායකත්වයෙන් වෙන් කරගනිමින් උතුම් දුර්ලභ ධර්ම දානමය පින්කම සිදු කරගන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට පුළුවන් තොරතුරු විමසන්න. එහෙමනම් තුනුරුවන පාමුලට පැමිණ දහම්මැස උදා කරගන්න හැම දිනාට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නය ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.